හරි අපි එතකොට හරි ළමයි දැන් ඔයගලන්ට right හරි දැන් එතකොට මෙන්න මේ ගාන homeworks එකට මම ගණන් පහ දුන්නා ඔයගලන්ට මෙන්න මේ ගණන් පහ ඒ ගණන් පහෙන් අපි බලමු ගණන් ටික හදන්න ඔයගොල්ලෝ හදන්න ඇති කියලා හිතනවා ඔයගලන්ට ගැටලු තිබ්බනම් ඒ තිබ්බ ගැටලු විසඳ ගන්න පුළුවන් ඇත්තටම බලන්න මේ ගාන දැන් මතකත් ඇයි සමහරවල්ලාට මේවා හදුවේ නැත්තම් එහෙමනම් බෑ මේ උසස් පෙළ විභාගෙදී හොඳ මුලින් ඉඳන්ම මොන තත්ත්වයක් තිබ්බත් තමන්ගේ ටාගට් එකට තමයි යන්න ඕන ඒකයි අංක එකේට කාරණේ මෙතනදී කියන්න ඕන right එහෙනම් මේ බලන්නකෝ xy ධන xyz ධන xyz බා ධන x bar yz දැන් මේකෙදී අපිට ගාන හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒතර පොදු සාධක එළියට ගත්තා නම් හරි. අපි බලමු පද හතරක් තියෙනවනේ. මේ පද හතර ටර්ම්ස් හතරක් තියෙනවා. අපි මෙතනදී පොදු සාධකය ගත්තොත් එතකොට මේකෙත් xy තියෙනවා මේකෙත් xy තියෙනවා මේකෙත් xy තියෙනවා. විභේදන න්‍යායෙන් අපිට ගත්ත හැකි. හරි අපි එහෙම ගමුකෝ. එතකොට මෙතන එනවා xy පොදු සාධකයේ විදිහට ගත්තොත් වරහන් ඇතුලේ එනවා 1 ධන z ධන z බා ධන මේ පදේ xy නැහැ නේ ඒ නිසා මේ පදේ එහෙමම ලියනවා. හරි. එතන මේ බලන්න 1 ධන z ධන z බා එකට ඕනම දෙයක් එකතු වෙච්චම උත්තරය එකයි නේද? අපි මේ න්‍යාය නම ලියන්න අපි ගත්තේ මොන න්‍යායෙන්ද? විභේදන න්‍යාය. අපි ගත්තේ විභේදන න්‍යාය. එහෙමනම් මේ බලන්නකො xy මෙතන වරහන් ඇතුළ එක තියෙන නිසා එක ධන තියෙන නිසා එකෙන් ඕවෙන් නිසා මේ සමස්ත වරහනම එක වෙනවා x bar yz මේ පදේ අපි මේ විදිහටම ලියා ගන්නවා x bar yz. එතකොට අන්න x bar වරක් එක කියන්නේ x barමයි. අන්න සර්ව සම න්‍යාය. එහෙමනම් xy වරක් එක කියන්නේ xyමයි ධන xy bar yz කොහොම එනවනේ. හරි ඊට පස්සේ මේ බලන්නකො දැන් මොකද මෙතන වෙන්නේ අන්න y පොදු සාධකයේ තියෙනවනේ අපිට y ගන්න පුළුවන් එළියට එතකොට අපිට එනවා x ධන x bar z y ධන y වර x ධන x bar z ඒ අනුව මෙතනදී අපි ගත්තේ මොන න්‍යායෙන්ද නැවත වරක් විභේදන න්‍යාය නම් විඝටන න්‍යාය කියලා කියනවා විභේදන න්‍යාය විභේදන න්‍යාය. එතකොට මේ බලන්නකෝ මේක ඇතුළ ගත්තොත් x ධන x bar z සමතිරික්තතා න්‍යායෙන් මේ x bar අයින් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් වරහන් ඇතුළ x ධන y සමතිරික්තතා න්‍යාය සමතිරික්තතා න්‍යාය මේක මේකට වඩා අසුළු වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න y වර අපිට තව ගන්න පුළුවන් නේ. දැන් අපිට එනවා මෙහෙම. දැන් මෙතන x bar ඉවත් වෙනවනේ. අපි මෙතනදී ගත්තේ y නේ. y එළියට ගත්ත මෙතන එනවා z. හරි? z දෙන්නේ. එතකොට මෙහෙම එන්නේ අපිට. එතකොට y වර x ධන z. මේක මේකට වඩා සුළු වෙන්නේ නැහැ. එන්න. අවසාන උත්තරේ වශයෙන් අපිට මේක ලැබෙනවා. y වර x ධන z. හරි. ඔය ඔයගොල්ලන්ට දුන්නා මම පළවෙනි ගාන. පැයකට විතර කලින් දැන් මේක පටන් ගන්න. පැයකට විතර කලින් මම ඔයගොල්ලෝ WhatsApp එකට දැම්මා මේ ගණන් පහ. මම හිතනවා ළමයි ඔයගොල්ලෝ හදන්න ඇති කියලා. right අපි යන් ඊගාව ගන්නට අද පාඩමට යන්න ඕනේ ඉක්මනට මේ ගණන් ටික හදලා ඔයාලා දැන් නිමාඩු කාලේ ගණන් හදන්න නැති එදා දුන්න ගණන් 50ම ඇදුවද අරමුණක් සහිතව උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් නම් අනිවාර්යයෙන් මේ ගණන් ටික හදලා තියෙනවා මොකද අවසාන මොහොතේ වැඩ කළා ඉහළම ප්‍රතිඵලයකට යන්න බෑ සාමාන්‍ය ප්‍රතිඵලයකින් සෑහීමකටපත් වෙන්න වෙනවා එහෙනම් මුල ඉඳන් හරියට මේකත් එක්කලා හිටියොත් තමයි ඔබගේ අදාළ ටාගට් එකට යන්න පුළුවන් ඉන්නේ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕන මෙතනදී. right ඊගාව එක තියෙනවා f සමානයි a bar b bar c bar ධන a bar b bar c ධන a bar c bar. මේ බලන්නකෝ. මෙතනදී පොදු සාධක මොනවාද?
අපි දැන් මේ මෙතන a බා තුනේම තියෙන නිසා a බා විතරක් ගත්තොත් තමයි ප්‍රමාණවත් නැහැ. එහෙමනම් අපිට මෙතනදී අවසාන පදේ එහෙමම තියලා මේ පද දෙකේ a b බා පොදු සාධක a බා b බා පොදු සාධක විදිහට ගන්න පුළුවන්. ඒතර වෙනවා c බා ධන c. a බා c බා. අපි ගත්තේ න්‍යාය මොකද්ද? විභේදන න්‍යාය. විභේදන න්‍යාය. මේ බලන්න c බා ධන c. අන්න අනුපූරක න්‍යායෙන් න්‍යාය එක වෙනවා. මේ අනුව a බා b බා ඩොට් 1 a බා c බා අනුපූරක න්‍යාය. අනුපූරක න්‍යාය. ඊට පස්සේ එකෙන් ඇන්නුනා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් සර්ව සම න්‍යාය අනුව a පදේ වෙනවා a බා b බා a බා c බා. හරිද? ඊට පස්සේ ඊගාවට දැන් අපි ගත්තේ මොකද්ද? සර්ව සම න්‍යාය. රයිට්. එහෙමනම් අපිට a බා පොදු සාධක එළියට ගන්න පුළුවන්. මෙතනත් a බා තියෙනවා, මෙතනත් a බා තියෙනවා. නම් b බා ධන c බා අපිට එනවා. පැහැදිලිද? අපිට ගේට් ප්‍රමාණය අවම කරගන්න ඕන නිසා අපි ගත්ත විභේදන න්‍යායය. න්‍යාය තුනක්වත් ලියන්න ඕන කියලා මම එදා කිව්වා. රයිට්? එහෙමනම් අපිට මේ එතන not gate තුනක් තියෙනවා. අපිට මේක එකතු ලියන්න පුළුවන් මෙහෙම. මේ බලන්නකෝ. අපිට දැන් බාහිර මේ ඩිමෝගල් ලෝ එකේදී අපි කතා කරනවා බාහිර කැඩෙති ලකුණු මාරු වෙනවා නේද? එකතු වෙද්දි මාරු වෙන්න බෑ. එහෙනම් මේක b බා c බා. මේ බලන්නකෝ. a බා ධන b බාට සමාන වෙනවා නේද? ab මේ දෙකම. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් සම්පූර්ණ bc බා කියලා. එහෙමනම් අපිට එනවා මේ a බා bc බා. මේක එකතු වෙද්දි නැවත ලකුණ මාරු වෙනවා. එහෙනම් a ධන මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන් මේක. එහෙනම් අපිට අවසාන උත්තරේ වශයෙන් a ධන bc වල සම්පූර්ණ භාගයක් කියලා ලියන්න පුළුවන් ළමයි. හරිද? a ධන bc වල සම්පූර්ණ භාගයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. පැහැදිලිනේ? right. ඔන්න මම ඕගොල්ලෝ සමහරට ඕගොල්ලෝ මෙතන නිකන් හදන්න නැති. හැබැයි ඉතින් ඒත් මේ උත්තරේම තමයි. ඒකට ලකුණු දෙනවා. මේක මෙතන නිකන් ඔයා හදුවා මේ දක්වා අවශ්‍ය නැහැ. ඊට ෆයිනල් උත්තරේ ආන්සර් එකක් විදිහට ගන්න පුළුවන්. අපි යනවා තුන්වෙනි ගාන. දැන් මේ බූලියානු ප්‍රකාශන සුළු කරන්න තව ක්‍රම තියෙනවා. මේ ක්‍රමේ විතරක්ම නෙවෙයි. ඒක ඉස්සරහට ඕගොල්ලන්ට කියලා දෙනවා තව ක්‍රම. ඒ කියන්නේ පද ගාන වැඩි වෙන්න. හරිද? අපිට කානෝ සිතියම් භාවිතා කරලා සුළු කරන්න පුළුවන්. නමුත් මම ඉදක් කිව්වා ගානේ සමහරවල්ලාට දෙනවා බූලියානු න්‍යායන් භාවිතා කරලා සුළු කරන්න කියලා. එහෙනම් වෙලාවකට කානෝයක් භාවිතා කරාට ලකුණු හම්බෙන්නේ නැහැ. right. ක්‍රමයේදී කියලා නැත්තම් කොයි ක්‍රමයකටද දුවලා ලකුණු දෙනවා. හරි අපි යනවා තුන්වෙනි ගාන හදන්න. බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන දීලා තියෙන්නේ මෙහෙම ටිකක් පද ගාන වැඩි තුන්වෙනි එකේ. අපිට මෙහෙම දීලා තියෙනවා. a බා b බා c a බා b බා c ධන a b බා c බා ධන a b බා c ධන a b c බා ධන ABC මෙන්න ප්‍රකාශනය. හරිද? A බා B බා C ධන A B බා C බා ධන A බා B C ධන A B C බා ධන ABC. right. ඔන්නක පද කීයක් තියෙනවද? පහක් තියෙනවා. දැන් අපි මේ වගේ ගානක් දුන්නාම අපි බලන්න ඕන ඉස්සලා පොදු සාධක අපි අර විදිහට විභේදන න්‍යායෙන් ගන්න පුළුවන් ඒවා මොනවද කියලා. මේ බලන්නකෝ. ඒතර හැම පදයක් දැන් පද පහක් තියෙනවා. පද පහටම පොදු උදාහරණ තියෙනවද කියලා බලන්න. නෑ. නෑනේ. හරි. එහෙනම් අපි බලමු කොටසෙන් කොටස ගමු. දැන් තුනේ විචාලේ තුන ගානේ තිබ්බොත් අඩු ගානේ දෙකක්වත් ගත්තොත් තමයි සුළු කරන්න ලේසි. එතකොට මේ බලන්නකෝ මෙතන B බා C තියෙනවා. බලන්න යත් එක්කලා යන මොනවා හරි එකක් තියෙනවද? මෙන්න BC බා නම් මෙතන තියෙනවා. AB බා මෙතන තියෙනවා. මේ දෙකටම AB තියෙනවා. මේ දෙකේම AB පොදුයි. හරි. මේ දෙකේ B බා C බා තියෙනවා දෙකේම. එහෙනම් පළවෙනි පදේ තුන්වෙනි පදෙත් තියෙනවා B බා C. එහෙනම් පළවෙනි පදේ තුන්වෙනි පදේ අපි කියලා හිතලා එහෙනම් පොදු සාධකය ගන්නවා එළියට B බා C. එතන මෙතනින් A බා ඉතිරි වෙනවා ධන මෙතන A ඉතිරි වෙනවා. පැහැදිලිද? අපි ගත්තේ නැති පදේ ඒ විදිහටම ලියනවා. A B බා C බා කියන පදේ ඒ විදිහටම ලියනවා. මෙන්න මේකේ පොදු සාධකයක් තියෙනවා AB. අපි එහෙනම් AB ගන්නවා එළියට.
ඒතර වරහන් ඇතුලේ තියෙනවා C බා ධන C. මේ දෙකම ගත්තේ මොන න්‍යායෙන්ද? මෙතනක් ගත්තේ මෙතනක් ගත්තේ දෙකම විඝටන. එහෙම නැත්නම් විභේදන න්‍යාය. විභේදන න්‍යාය. අන්න A බා ධන A එකයි අනුපූරක න්‍යාය. B C බා B බා C ඩොට් 1 ධන. මේ පදේ එහෙම ලියනවා. A B බා C. මෙතන මෙන්න නැවතත් අනුපූරක න්‍යාය. A B වරක් 1 C ධන C බා එකයිනේ. හරි. එහෙනම් අනුපූරක න්‍යාය. හරි. නම් මෙතන එකෙන් යන්න උනා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. B බා C ධන A B බා C බා ධන A B සර්ව සම න්‍යාය. සර්ව සම න්‍යාය. right ඊගාවට අපලම් මෙතන මේ බලන්න B බා C C මෙතන නැහැ නේ. හරි මේ දෙකෙන් නම් බලමු. මේකේ මුකුත් නැහැ පුස්සා ටිකක් පෙන්වන්න නැහැ අපිට. දැන් මෙතන B බා තියෙනවා හැබැයි මෙතන නේද? B බා ගත්තොත් අපි මේකෙන් B බා ගන්න බලමු. ප්‍රශ්න නැහැ. C ධන AC බා AB එහෙම තියෙනවා. මේ බලන්නකෝ. අපි ගත්ත මොන න්‍යායෙන්ද? නැවත විභේදන න්‍යාය. හරිද? මේ බලන්න C ධන AC බා අන්න සමතිරික්තතා න්‍යායෙන් C බා ඉවත් වෙනවා. එතකොට වරහන තුල එනවා B බා වරක් C ධන A. මොන A ධන C. අන්න අපිට ලියන්න පුළුවන් මෙහෙම B බා C ධන B බා A ධන AB. දැන් බලන්නකෝ මෙතනදී අපිට A ඉවත් කරන A පොදු සාධක එළියට ගන්න පුළුවන්. අපිට කලින් ගත්තත් ඒත් මෙතනින් එනවා B බා C ධන මෙතන ඔන්න අපි A පොදු සාධක එළියට ගත්තා B බා ධන B. අන්න B බා ධන B එකයි අනුපූරක න්‍යාය. එහෙනම් B බා C ධන A වරක් 1. මොකද වරහන් ඇතුළේ 1 වෙනවා. එතකොට එකෙන් දැනුණා කියලා උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. සර්ව සම න්‍යායට අනුව B බා C ධන A නැත්නම් A ධන B බා C. මේට වඩා මේක සුළු වෙන්නේ නැහැ. නේද? මේ පදයට අදාළ පදයක් මේ පැත්තේ නැති නිසා සුළු වෙන්නේ නැහැ. මම ගිය සති කිව්වා තනියම තියදී මේ පදේ හරි ප්‍රබලයි කියලා නේද? හරි. B බා C ධන A. හරිනේ? ඔන්න මම ඕගොල්ලන්ට දුන්නා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. පැහැදිලි ඇති කියලා හිතනවා මම. ඔයගොල්ලෝ උත්සාහ කරා නම් ඔයාලට අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ ගාන හදන්න උත්සාහ කරා නම් ඔයාලට මේ ගාන ඉතර ගැටලුවක් නැහැ. ඊටම පහසුවෙන් අවබෝධ වෙනවා. හරි. අපි යනවා ප්‍රශ්න අංක ඔයගොල්ලන්ට දුන්න මම පස්වෙනි ගානට. හතර ඒ වගේම ගානක් නේ. මේ සමන් හතරේ යන්න හදන්නේ නැහැ. පස්වෙනි ගානට යනවාද පාඩම් පටන් ගන්නත් ඕන නිසා අපි ගිය සතියේත් මේ වගේ ගණන් ගොඩක් හැදුවා. නම් පස්වෙනි ගාන විතරක් කතා කරලා අද පාඩමට යමු. එතකොට ළමයි පස්වෙනි ගාන බලන්නකො පස්වෙනි ගාන ටිකක් හොඳ ගානක් නේ. ඊට වඩා ටිකක් වෙනස්. ඊට වඩා ළමයා හිතන්න වෙනවා. සතරඟ නායි චාමිලු කලිදු කමිදු ලහිරු රශීනා සෙනුර සුසාර හරි ළමයි අපි පස්වෙනි ගානට යන්න මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට දැම්ම පස්වෙනි ගාන මේ බලන්නකෝ පස්වෙනි ගාන බලන්න පස්වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ පස්වෙනි ගානේදී ටිකක් ඔයාලා ඊට වඩා හිතන්න වෙනවා හැබැයි ලේසි මට සුළු වෙනවා A බා AC ධන A බා B C බා ධන A බා C C බා ධන B A C බා ධන B B C බා ධන B B C බා ධන B C C බා හරි ඔන්න ඔහොම තමයි තියෙන්නේ A බා AC ධන A බා B C බා ධන A බා C C බා ධන B A C බා ධන B B C බා ධන B C C බා කොහොමයි තියෙන්නේ දැන් අපි කොහොමද මේක සුළු කරද්දී බලන්න වෙන්නේ මේ බලන්නකෝ පද කීයක් තියෙනවද 3යි 6ක් තියෙනව නේද අන්න A බා A අන්න අනුපූරක න්‍යාය A බා ඩොට් A අපි දැන් යම්සි පදයක් ඇන් වෙනවා නම් එයාගේ අනුපූරකයත් එක්කලා එතන බිඳුව එන්නේ නම් මෙන්න මෙතන බිඳුව වෙනවා කියන්නේ මුළු පදේම බිඳුව වෙනවා
මේ දැන් එකක් නේ තියෙන්නේ. අන්න එතන බිඳුවයි. මේ පදේ එහෙම මුකුත් නැහැනේ. අපි ඒක ලියා ගන්න විදිහටම මේ බලන්න c.c bar. අන්න නැවත බිඳුවක්. මෙතනත් එහෙමයි. එතනත් බිඳුව එනවා. BAC bar දන මෙතන බලන්න BB වරක් B වරක් B කියන්නේ B වනේ. දැන් අපිට ඒක ලියන්න පුළුවන් BC bar කියලා. මේ න්‍යායන් දෙකක් එකට භාවිත කරන කමක් නැහැ අපි. C වරක් C bar. බිඳුවයිනේ. මේක බිඳුවයි මේ නිසා බිඳුව වරක් B කියන්නේ බිඳුවයි. ඔන්න ඔය විදිහට අපි ලියනවා අනුපූරක න්‍යාය. අනුපූරක න්‍යාය. හරි. එහෙනම් අපිට ඉතුරු පද බිඳුව එකතු කරා කියලා උත්තරේට වෙනසක් එන්නේ නැහැනේ. එහෙනම් අපි ඉතිරි පද ටික ලියනවා. A bar B C bar දන BAC bar දන BC bar. අපි මේ බිඳුව එකතු කරපුවා වෙනසක් වෙන්නේ නැහැ කියලා න්‍යාය මොකද්ද? A දන බිඳුව සමානයි A කියන්නේ මොන න්‍යායද? සර්ව සම න්‍යායද? එන්න සර්ව සම න්‍යාය. සර්ව සම න්‍යාය. right. එතකොට ඊගාවට දැන් බලන්නකො. දැන් සුළු වෙන්න ඕන ඉක්මනට. මෙතන B එළියට ගන්න පුළුවන් පද තුනෙන් B තියෙනව නේද? මෙතන අපි මෙහෙම මෙතන ගත්ත හැකි BC bar දෙකේ මෙතන 1 2 BC bar වරහණ තුල ඉතුරුනා A bar දන A. මේ පදේ මෙහෙම තියමු BC bar. විභේදන න්‍යාය. විභේදන න්‍යාය. අන්න A bar දන A එකයි අනුපූරක න්‍යාය. අනුපූරක න්‍යාය. එකෙන් නැන්නුනා කියලා උත්තරයක් වෙනස් වෙන්නේ සර්ව සම න්‍යායට අනුව. එක වගේ දෙන්නෙක් එකතු වෙච්චාම ඒ උත්තරේමයි ඒ අනුව BC bar. එක වගේ දෙකක් එකතු වෙච්චාම ඒ උත්තරේමයි නේද? මේ මොන න්‍යායද? ඒ සර්ව සම න්‍යායද? අපි කියන්නේ ඒ ධන ඒ ඒමයි. මේක හරි. මේ බලන්න BC bar දන BC bar කියන්නේ BC bar. හරි. එහෙමනම් ඔය උත්තරේ එන්නේ නැති කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. ඒතර මේ විදිහට සුළු කරොත් මේ උත්තරේ අනිවාර්යයෙන්ම ඔයාලට BC bar ලැබෙනවා. හැබැයි මේ විදිහ කියන ඔයා මෙතනින් මේක ගත්තත් ඒත් එනවා මේ උත්තරේම. ඒ කියන්නේ මේ විදිහටම සාධක ගන්න තුවා මේ පැත්තෙන් ගත්තත් ඒත් මේ උත්තරේ එනවා. හැබැයි මේ උඩ ටික ඒ විදිහට එනවා. ඔන්න අපි ඔයාලට දුන්න ගණන් පහ ඔයගොල්ලන්ට මේ උත්තර ආවනම් ඔයගොල්ලෝ සාර්ථකව පාඩම අවබෝධ කරගෙන තියෙන්නේ. ඔයාලට මේ ගණන් මේ උත්තර ආවේ නැත්නම් නැවත මුලින් ඉඳන් මේක නම් නැවත වීඩියෝ කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි දෙකම බලලා මේ ටික නැවත බල හදන්න වෙනවා. හරිනේ? හරි. දැන් ලබන මාසයේ අපිට බොහෝ විට පටන් ගන්න පුළුවන් වෙයි. එතකොට ඔයගොල්ලන්ට මේකට වඩා සංකීර්ණ තවත් වෙනස් ආකාරයක ගැටලු අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එකක් එනවා මම හිතන්නේ ජනවාරි වල නේද? එතකොට ඔයගොල්ලෝ ඒකටත් පාඩම් කරන්න වෙනවා. පාවෙනි වාර විභාගනේ. 12ට ගියක් කරලා ලියන. හරි. මේ කොටස නම් ඉන්නේ නැහැ. ඔයා ටර්ම් ටෙස්ට් එකට. අර ටර්ම් ටෙස්ට් එකට 1 2 3 පාඩම් වලින් තමයි බොහෝ විට හැදෙයි වෙන්නේ සාමාන්‍ය හැම අවුරුද්දෙම. මේ අවුරුද්දෙත් එහෙම වෙයි කියලා අපි හිතනවා. මේ බලන්නකෝ. එතකොට මේ පාඩම රචනා ප්‍රශ්න ලැබෙන ආරම්භ වෙන්නේ මේ පාඩමේ. ඒ නිසා ඉතාම වැදගත් පාඩම මේ ගේට්ස් පාඩම. පරිගණකයේ ක්‍රියාකාරීත්වය ප්‍රොසෙසරේ ක්‍රියාකාරීත්වයම අවබෝධ කරගන්න මේ පාඩම ගොඩක් වැදගත් වෙනවා. හරි. මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික වලදී අපි බිට් එකක් දත්ත ගබඩා කරගන්න තමයි දැන් ওই සර්කිට් තියෙනවානේ ට්‍රාන්සිස්ටර් දැන් අපි පරිගණක ඉතිහාසයේ පාඩමේදී ඉගෙන ගත්තා. මුලම කාලේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් විශේෂ තිබ්බේ වැකුම් ටියුබ් එක. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් එක හොයාගන්නවා නේද? ඒතර මේ විදිහට මේ එක බිට් එකක් සේව් කරගන්න හදන එකකට අපි කියනවා මේ පිළිපොලක් කියලා. ඒතර මේ පිළිපොල එක බිට් එකක අගයක් සේව් කරගන්න පුළුවන්. එක බිට් එක. ඉතින් මේ විදිහට ගොඩාක් එකතු කරලා තමයි ලොකු පරිපත නිර්මාණය කරන්නේ. එතකොට අපි ගේට්ස් ගැන තමයි ඊගාවට කතා කරන්න යන්නේ. අපි එදිනදා ජීවිතේ භාවිතා කරන බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග ඔයගොල්ලෝ පාවිච්චි කරන දැන් ඔයගොල්ලෝ මම කියලා සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් කරා මේ හැම එකම අංකිත පරිපත ආශ්‍රයෙන් තමයි ඩිජිටල් සර්කිට් වලින් තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒතර මේ සර්කිට් එකක් ඩෙවලොප් කරද්දී ඒ සඳහා අදාළ මූලික සැලැස්ම හදන්නේ ගේට්ස් භාවිතා කරලා. ඒතර මේ ගේට්ස් පිළිබඳව ඔයගොල්ලන්ට හොඳ දැනුමක් තියාගත්තොත් ඒක ගොඩක් වැදගත් වෙනවා. සහ අපිට ගේට් එකක් අනිවාර්ය විභාගෙදී අඳින්න වෙනවා. එහෙනම් අපිට සියලුම ගේට් ටික ඉගෙන ගන්න තියෙනවා. අපි A to Z ම සියල්ල කතා කරනවා. නම් මාතෘකාව ලියා ගන්නවද තාර්කික ద్వාර.
තාර්කික ద్వාර මේක දන්න ළමයි ඉන්නවා ගොඩක් කමක් නැහැ මුල ඉඳන්ම නැවත මාත් එක්ක යනවා දන්න ළමයි ඉන්නවා කියන්නේ බේසික් ගේට් කියන ඕ ලෙවල් වලට කරපු ළමයි දන්නවා නේද තාර්කික ద్వාර ලොජික් ගේට්ස් පාඩමේ ඊගව කොටස ලොජික් ගේට්ස් ගැන අපි කතා කරන්න යනවා නම් මාතෘකාව ලියාගමු ලොජික් ගේට්ස් තාර්කික ద్వාර එතකොට මේ තාර්කික ద్వාරයක් කියලා වචනයෙන්ම කියනවා තාර්කික ద్వාරයක් ඇත්තටම ෆිසිකලි නෙවෙයි ලොජිකලි එක්සිස්ට් වෙන එක දෙයක් අපි සර්කිට් එකක් දිහා බැලුවොත් ඇත්තටම අපිට එතන මේ තියෙන ගේට් පෙන්වන්නේ නැහැ. ඒ විදිහට තමයි ට්‍රාන්සිස්ටර් සම්බන්ධ කරලා තියෙන්නේ. ඇත්තටම ගේට් එකක් අපිට ගේට් තාර්කික ద్వාර කියන්නේ ලොජිකලි අපි එක්සිස්ට් කරන්නේ. ඒ අනුව තමයි ෆිසිකලි සර්කිට් එක ඩෙවලොප් කරන්නේ. ඒතර මේ තාර්කික ద్వාර ගත්තාම මූලික වශයෙන් ගේට් තුනකුත් මූලික ద్వාර තුනක් තියෙනවා. මූලික ద్వාර තුනයි. මොනවද මූලික ద్వාර තුන? AND ගේට් එකයි, NOT ගේට් එකයි, OR ගේට් එකයි, NOT ගේට් එකයි. මෙන්න මූලික ගේට් තුන. AND ద్వාරය, OR ద్వාරය, NOT ద్వාරය. නැත්නම් අපි කියනවා AND ගේට්, OR ගේට්, NOT ගේට්. ඊට පස්සේ ළමයි සංයුක්ත ద్వාර එහෙම නැත්නම් සංයෝජන ద్వාර දෙකක් තියෙනවා. සංයුක්ත ద్వාර. සංයුක්ත ద్వාර කියලා කියන්නේ මේ AND එකයි O එකයි AND එකයි NOT එකයි එකතු වෙලා හැදෙන එකයි සහ AND O එකයි NOT එකයි එකතු වෙලා හැදෙන ගේට් දෙක. AND එකයි NOT එකයි එකතු වෙලා හැදෙනවා NAND ద్వාරය. O එකයි NOT එකයි එකතු වෙලා හැදෙනවා NOR ద్వාරය. හරිද? NOR ద్వාරය. ඊට අමතරව තව ద్వාර දෙකක් අපි කතා කරනවා. XOR ගේට් එකයි XOR ద్వාරයයි XNOR ద్వාරයයි. exclusive gates කියලා කියන්නේ අපි. XOR gate එකයි XNOR gate එකයි. ඒතර ඔක්කොම gate කීයද? gate 7යි. එහෙනම් මේ gate 7 පිළිබඳව මූලික අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඒක මත තමයි මෙතනින් එහාට අපි කතා කරන circuit හැම අඳින්න තියෙන ඕගොල්ලන්ට. එහෙමනම් ඔයා මෙන්න මේ gate 7 මූලික ద్వාර තුනක් ලියා ගන්න සංයුක්ත ద్వාර දෙකක් ලියා ගන්න අපි මේවට කියන තව නමක්. සාර්ව ద్వාර universal gates කියලා කියනවා මේ NAND සහ NOR gate එකට. අපිට විශේෂයෙන්ම විභාගෙදී මේ දෙකෙන් විතරයි හුඟක් ලාවට පහුගිය පේපර්ස් වල එහෙම අඳින්න අවිලා තිබ්බේ. හරිද? NAND ద్వාර පමණක් භාවිතා කරලා අඳින්න. නැත්තම් NOR ద్వාර පමණක් භාවිතා කරලා අඳින්න. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි කියනවා universal gates කියලා. ඒකට ඕගොල්ලන්ට අපි ඉස්සරහට පැහැදිලි කරනවා මේ gates වලින් තමයි අපි දැන් අපි දන්නවා IC එකක් කියන එක ඕගොල්ලෝ දන්නවනේ. ට්‍රාන්සිස්ටර් ගොඩක් තනි chip එකකට දාපුවම අපිට IC එකක් හදන මේ IC එක තුල සාමාන්‍යයෙන් එක වර්ගයේ ගේට්ස් තමයි තියෙනවා. IC එකක් ඇතුලේ දැන් AND ගේට් නම් AND ගේට්ම තමයි තියෙන්නේ. ඒ වගේම එක වර්ගයකම ගේට් තියෙනවා IC එකක් ඇතුලේ. ඒ වගේම ඒවේ ආදාන ගණනත් එකයි. ඒ කියන්නේ දැන් ආදාන දැන් තාම ගේට් මං කියන්නේ නැහැ. ආදාන දෙක නම් දෙකේම තියෙනවා. බැරි වෙලාවක ආදාන තුන එකක් තියෙන්න බෑ ඒකම ඇතුලේ. ඒතර එක වර්ගයේ ගේට් එක IC එකක් ඇතුලේ තියෙන්නත් ඕනේ. ආදාන ගණනත් සමාන වෙන්නත් ඕනේ. ඉන්පුට් ගණන සමාන වෙන්න ඕනේ. දැන් දෙකේම තමයි ඔක්කොම තියෙන්න ඕන. අර තුනේ එකක් තියෙන්න බෑ. පැහැදිලිද? එහෙමනම් ඔන්න ద్వාර 7. එහෙනම් මේ ద్వාර 7 ඔයගොල්ලෝ පල්ලෙහාට ලියා ගන්න. අපි මේකට කියනවා අනිත්තම කිව්වේ නෑනේ. සංයුක්ත ద్వාර එහෙම නැත්නම් සාර්ව ద్వාර. සාර්ව ద్వාර universal gates කියලා අපි කියන්නේ. අන ගේට් 7. එහෙනම් ඔයාලා ගේට් 7 නම් ටික පල්ලෙහාට ලියා ගන්න. ලියාගන්න මූලික ద్వාර 3යි සංයුක්ත ద్వාර ඊගාවට
නැන් ద్వාරය නෝ ద్వාරය x හෝ ద్వාරය x නෝ ద్వාරය. හරි ගේට් වල නම් ටික ලියාගත්තා. අපි දැන් එකිනෙක ගේට් එක පැහැදිලි කරන්නයි යන්නේ. මේ බලන්නකෝ. අපි ඉස්සෙල්ලාම AND ගේට් එකෙන් පටන් ගමු. AND ගේට් එක AND ద్వාරය AND ගේට් එක කියලා කියද්දී AND ద్వාරයේදී වෙන්නේ යම් කිසි දෙකක් කොන්දේ සිදුවීම් දෙකක්ම සිදු වෙනවා නම් එහෙම නැත්නම් ආදාන දෙකම සත්‍ය වෙනවා නම් තමයි ඒක ප්‍රධානය සත්‍ය වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් අතොත් AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය බලන්න මේස පරිපථ සටහනක් මම අඳිනවා. මෙතනදී ඕගලන්ට මේ වගේම පරිපථ සටහනක මේ ස්විච් දෙකක් කියලා හිතන්නකෝ. ඒක AB කියන ස්විච් එකයි අපි C කියන බල්බ් එකයි කියලා හිතුවොත්. හරි. මම මේකට මෙන්න මෙහෙම මේ AND ගේට් එකේ සංකේතය මෙන්න මෙහෙම දන්නේ නැති ළමයිනුත් ඉන්න නිසා මම මෙහෙම කියනවා. AND ගේට් එකේ සංකේතය මේ වගේ. අර වෘත්තාකාර හැඩයක් තියෙනවා. AB ගත්තොත් මේක ප්‍රතිදාන A.B A.B එනනම් AB ඩොට් එක දැමීම අත්‍යවශ්‍ය නැහැ AB A.B. එතන මේක මේ ක්‍රියාකාරීත්වය පෙන්වන වගුවට අපි කියනවා සත්‍යතා වගුවක් කියලා. ට්‍රුත් ටේබල් එකක් කියලා. සත්‍යතා වගුව. එහෙම නැත්නම් මේක හරිය ලේසි කොටසක් මේ පාඩම නැත්තම ලේසි. හරිම ලේසි පාඩමක් මේ පාඩම. සත්‍යතා වගුව ට්‍රුත් ටේබල්. මේ ට්‍රුත් ටේබල් එකෙන් කියන්නේ ආදාන සහ ප්‍රදාන අතර තියෙන සම්බන්ධතාවය. AB ආදාන නම් A.B. ඒතරවා මේක සම්පූර්ණ කරද්දී අපි දන්න ඕන මේව එකක්. දැන් මෙතන විචලයන් දෙකනේ. නම් දෙකේ වර්ගය. එහෙනම් කම්බිනේෂන්ස් හතරක් යනවා පල්ලෙහාට. කම්බිනේෂන්ස් හතරක් යනවා පල්ලෙහාට. එහෙනම් මේ බලන්න මේක ලියන ක්‍රමය 0.2 1 2 0.1 හතරේ භාගය 2 0.2 1 2 ඒකේ භාගය 1 0.1 0.1 එහෙනම් ABC කියලා තුනක් තිබ්බනම් කොහොමද ලියන්නේ? 2 3 8යි නේද? එහෙනම් 0.4යි 1.4යි 0.2 1.2 0.2 1.2 ඊට පස්සේ 0.1 0.1 0.1 0.1 අනේ තමයි ලියන්නේ. මේ පැටර්න් එක ළමයි කෝකේ අනිත් පැත්තට ලියුවත් වැරද්දක් නැහැ. සමහර ළමයි ලියනවා 1.4යි කියන්නේ 0.1 මාරු කරලා 1.4යි 0.4යි 1 1 0.0 1 1 0.0 1 1 0.0 ප්‍රශ්න නැහැ. මොමාරි හරියට ඒ කම්බිනේෂන්ස් ලියවෙන්න අවශ්‍යයි. මේ බලන්නකො බිඳුවරක් බිඳුව මේ විදිහට යනවා හොඳයි පොඩි සංඛ්‍යාවෙන් නම් ලොකුට යන්න. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක. විතර ගුණිතයක් වෙන්නේ. දැන් මම මෙතන ඉන්න කලින් මේ බලන්නකො. දැන් මේ A සහ B ස්විච් දෙක. මේ බල්බේ දැල් වෙන්නේ මොන අවස්ථාවකද බලන්න. එක ස්විච් එකක් විතරක් ඕන් කරාට බල්බේ දැල් වෙනවද? නැහැනේ. සම්පූර්ණ පරිපථයේ හරහා ධාරාව ගලන්න නම් මේ දෙකම සංවෘත වෙන්න ඕනේ නේද? එහෙනම් A ස්විච් එක විතර නෙවෙයි B ස්විච් එක දෙකම ඕන් කරොත් තමයි බල්බ් එක දැල් වෙන්නේ. එහෙනම් අපිට මෙතනදී එක්වරක් බිඳුවයි බිඳුවක් එකයි එක්වරක් එකයි. මොන අවසාන අවස්ථාව විතරයි එක එන්නේ. එහෙනම් මෙන්න මෙහෙම ලැබෙන එකට අපි කියනවා සත්‍යතා වගුවක් කියලා. ට්‍රුත් ටේබල් එකක් කියලා. සත්‍යතා වගුව. හරි. එහෙනම් n ద్వාරයේ මාතෘකාව ලියාගත්තා. n ద్వාරය ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ මං කියන ටික ලියාගන්න. n ద్వාරය කියලා n ద్వාරය කියලා මාතෘකාව ලියලා මෙහෙම ලියන්නකෝ. n ద్వාරය මාතෘකාව ලියාගත්තා. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න ඕනවා. ලියගන්න. ආදාන එක් ආදානයක් හෝ බිඳුව වන විට එක් ආදානයක් හෝ බිඳුව වන විට බිඳුව කියලා කියන අපි ෆෝල්ස් කියන එක එක් ආදානයක් හෝ බිඳුව වන විට ප්‍රතිදානය බිඳුව වන අතර ප්‍රතිදානය එක වන්නේ
සියලු ආදාන එක වන විටය සියලු ආදාන එක වන විටය තේරුණානේ ගුණිතයක් නෙවෙන්නේ මෙතන AND gate එකේදී හරි එහෙනම් ඕගොල්ලෝ සර්කිට් එක මේ අර පරිපත සටහනත් ඇඳගන්න ගේට් එකේ AND gate එකේ සංකේතයත් ඇඳගන්න සත්‍යතාවගුවත් ඇඳගන්න ඔය තුනම ඇඳගන්න ඕන ඔයා. ඇත්තටම අපි කුලකවල පැත්තෙන් කතා කරොත් මෙතන වෙන්නේ ඡේදනයක් නේද? මේ දෙකෙම තියෙන එක තමයි මෙතන ඉන්නේ ඇත්තටම. අපි කලින් ඉඳන්ම කතා කරානේ සෙට් තියරි එකේදී. AND එකේදී දෙකම true වුණොත් තමයි මෙතනදී වෙන්නේ. A සහ B ගේ ඡේදනය. ගේට් එකේදී වෙන්නේ. හරිම ලේසි කොටසක්. ඒ නිසා ඔයාලගේ වේගෙත් මම බලාපොරොත්තු වෙනවා. අපි මේවා සම්බන්ධ ගැටලු ක්ලාස් එක පටන් ගත්තාම කතා කරමු මේවා ගැන. චමිතු ගිය සතියේ හිටියේ නෑ නේද? නෑ සර්. වීඩියෝ එක බැලුවද? රෙකෝඩ් එක? ඔව් බැලුවා. හරි ළමයි ඕගොල්ලෝ දැනගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් බලන්න ඔයා මම මේක මේ වෙනස් කරනවා මම සත්‍යාවක පොඩ්ඩක් බලන්න මේ ගේට් එක. මම මෙතන දානවා x y z ආදාන තුනක් දානවා. මේ බලන්නකෝ. x y z. බලන්න හැමෝම දැන් මේකට සත්‍යතාවක වදින්නේ. මේක ප්‍රධානම xy.xyz කියලා නේද? xy වල ගුණිතය. බලන්න හැමෝම මේකට තනියම දැන් සත්‍යතාවක වදින්නේ. වෙන මොකක්ද අඳින්න කියන්නේ සත්‍යතාවක විතරයි අඳින්න කියන්නේ. මෙන්න මේකට අදාළව ඔයා බලන්න සත්‍යතාවක අඳින්න. හරි ඉක්මනට අඳිමු xyz වලට මේ AND gate එකට ආදාන තුනක AND gate එකක් තියෙන්නේ. දැන් ඉස්සලා කලින් දෙකනේ තිබ්බේ බලන්න මේකට තනියම සත්‍යතාවක අඳින්න මේ AND gate එකට. AND gate එක භාවිතා කරන්නේ අපි කිසියම් කොන්දේසි දෙකක්ම. එහෙම නැත්නම් සෙන්සර් දෙකකම ඒවා අපි බලාපොරොත්තු වෙන අවස්ථාවක දෙකම වෙන්න ඕන නම් ඒ වගේ තැනකට අපි AND gate එකක් තමයි දාන්නේ. දැන් උගලන්ට විභාගෙදී දෙන කේස් එකෙත් හොඳට කියවලා දීලා තියෙන සිදුවීම හොඳට අවබෝධ කරගෙන එතන මොන ගේට් එකද එන්නේ කියලා හොඳට තීරණය කරන්න ඕන. හරි ඉක්මනට බලන්න මේකේ සත්‍යතාවක වඳින්න. හරි එහෙනම් කොහොමද එන්නේ xyz කියලා ආදාන තුනයි මේක අපි xyz කියලාමකෝ
x dot y dot z නේද and එකනේ. එහෙනම් මෙතන ආදාන තුනක් නිසා දෙකේ තුන්වෙනි බලය 8යි. එහෙනම් කම්බිනේෂන් 8ක් එනවනේ පල්ලෙහාට. එහෙනම් බිංදුවේව 4යි එකේව 4යි. බිංදුව 2යි එකේව 2යි. බිංදුව 2යි එකේව 2යි. බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1. පැහැදිලිද? එහෙනම් මෙතන ගුණිත එනවා. බලන්න එකක් හරි අපි ගුණිතයක් නෙන්නේ. එකක් හරි බිංදුව නම් ප්‍රධාන බිංදුවයි. බිංදුවයි 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 1යි. දැන් ඔයගොල්ලෝ මුකුත්ම දන්නේ නැහැ කියලා හිතලා තමයි මේ හරිය කරන්නේ. මොකද ඔයගොල්ලෝ ICT කරන්නේ නැතුව IT වලට ප්‍රවේශ වෙනවා ළමයි. ඒ නිසා මේ ටික ඔයගොල්ලෝ වල තියෙන ටිකක් නේ. මේ බලන්නකෝ. ඒතර ගුණිතයක්. එකක් හරි බිංදුව නම් ප්‍රධාන බිංදුව වෙනවා. ඒතර ආදාන තුනක තිබ්බොත් මේ වගේ තමයි අපි ඒ කියන්නේ ඕනම ගේට් එකකට මේ වගේ එනවා මේ පැත්ත. මේ ගේට් එක අනුව මේ පැත්ත වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන AND ගේට් එකක් නේ. ඒ AND ගේට් එකේ ගුණිතයක් තමයි වෙන්නේ. ඒ අනුව මේ විදිහට අපි ලියන්නේ. බිංදුව 7ක් වෙනවා අවසානයේ විතරක් එක වෙනවා නේද? අපි කිව්වනේ අර පැහැදිලි කිරීමේදී එක බිංදුවක් හරි බිංදුව වුණොත් අවුට්පුට් එක බිංදුව වෙනවා කියලා. අවුට්පුට් එක වෙන්නේ සියලුම ආදානයන් එක වෙද්දි නේද? ඒක වෙලා තියෙනවා මෙතන. හරි අපි ඔය කතා කරේ AND ගේට් එක. අපි ඊගාවට යනවා O ගේට් එක. AND ගේට් එක හිතන්න දැන් AND ගේට් එක ප්‍රායෝගික භාවිතය දැන් හිතන්න කාමරයක් තියෙනවා. කාමරයක තියෙනවා දොරක්. හරි. මේ දොරට ඉබ්බෙකුත් දාලා තියෙනවා ලොකර් එකකුත් තියෙනවා කියලා හිතන්නකෝ. ඉබ්බෙකුත් දාලා තියෙනවා ලොක් එක අරින්නත් ඕනේ. ඒතර ඉබ්බයි ලොක් එකයි දෙකම අරියොත් අපිට කාමරය ඇතුළට යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි AND ගේට් එක කියන්නේ. සිදුවීම් දෙකම ඉටු වෙන්න ඕනේ. හරි. අපි යනවා ඊගාවට O ගේට් එකට. O ద్వාරයට. O ගේට් එක. එහෙනම් O ద్వාරය. එහෙම නැත්නම් ගේට් O ගේට්. O ద్వාරය. O ద్వාරය මෙන්න මේ වගේ අපි අඳින්නේ අඩ සඳක හැඩයක් ගන්න මේ වගේ. මේකෙදි A B ගත්තොත් A ධන B AOB ධන කියලා කියන්නේ AOB මේක තමයි ඉන්නේ. ඒතර O කිරීමක් වෙන්නේ මෙතනදී. අපි අර කලින් මගේ පරිපත එකේ මේක දැක්කුවොත් මේ බලන්න දැන් කලින් එක ශ්‍රේණිගත විදිහට තිබ්බට මේක සමාන්තරගත විදිහට තියෙන්නේ. අපි මෙතන C බල්බය කියලා ගත්තොත් A සහ B ගත්තොත් ස්විච් දෙක විදිහට අපිට මේ බල්බය දැල් වෙන්න එක ස්විච් එකක් දාපුවම ප්‍රමාණවත් නේද? එකක් ඕන් කරපුවම බල්බ් එක පත් වෙනවා. අන්න ඒ වගේ තමයි. O ගේට් එකකදී එකක් විතරක් සත්‍ය වුණොත් ප්‍රමාණවත්. එකක් විතරක් සත්‍ය වුණොත් ප්‍රමාණවත්. මේ බලන්නකෝ. එතකොට මේකට දාලා සත්‍යතාවක අපි යන්නොත් මෙහෙමයි අඳින්නේ. AB A ධන B බිංදුව 2යි එකේව 2යි බිංදුව 1 බිංදුව 1. අන්න O එකේදී මොකද වෙන්නේ? එකතුවක් හා සමානයිනේ. හරියට කුලක වල පැත්තෙන් ගත්තොත් අපි මේලය වගේ. මේ දෙකම. හරි මේ බලන්නකෝ. බිංදුවයි බිංදුව 1 1යි 1යි 1යි. එක ධන එක එකමනේ. හරි ඔන්න ඔය විදිහට තමයි O ద్వාරයේ සත්‍යතාව වගුව ට්‍රුත් ටේබල් එක තියෙන්නේ. සත්‍යතාව වගුව. එහෙනම් අපි උඩින්ම ලියනවා තමයි මෙහෙම. අපි මෙහෙම ලියනවා. ලියන්න O ద్వාරය කියලා මාතෘකාව ලියලා මෙහෙම ලියාගමු. එක් ආදානයක් හෝ එක වන විට ප්‍රතිදාන එක වන අතර එක් ආදානයක් හෝ එක වන විට ප්‍රතිදාන එක වන අතර එක්
එක් ආදානයක් හෝ එක වන විට ප්‍රතිදානය එක වන අතර ප්‍රතිදානය බිඳුව වන්නේ සියලු ආදාන බිඳුව වන විටය. 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 පැහැදිලිනේ? හරි. එතකොට ඊට පස්සේ ඕ ගේට් එක අදාළ සංකේතය සහ පරිපථ සටහනයි සත්‍යතාව වගුවයි ඒ තුනම ඇඳ ගන්න. පණ දිනුනා අද හිරුණී දෙව්මිනි නෑනේ එතන නෑ. හරි මම කරන්න ඕන ළමයි දැන් සම්බන්ධයි. හරි. එතකොට අපි ඔය ඕ ගේට් එක ගැන කතා කරේ. තව එක ద్వාරයක් තියෙනවා මූලික ద్వාර වලින් තුනෙන් ඇන්ඩ් එක ඕ එක නොට් එක. අපි යන්නේ නොට් ద్వාරය ගැන කතා කරන්න. දැන් මේ ඕ ద్వාරේ ප්‍රායෝගික භාවිත වෙන අවස්ථා කීපයක් අපි බලමු බලන්න. දැන් එක සෙන්සර් එකෙන් ගත්ත සෙන්සර් දෙකක් තියෙනවා එක සෙන්සර් එකක් විතරක් ඇක්ටිවේට් වුණොත් ඇති. අන්න ඒ වගේ තැනකට ඕ එකක් භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ වගේ තැනක් දැන් ගෙදරක තියෙනවා ජනෙල් වලටයි දොරවල් වලටයි ආරක්ෂක පද්ධතියක් හයි කරලා තියෙනවා. එක දොරක් හරි ඇරියොත් හරි දැන් ඔය ගෙදරක ඉස්සරහ දොරටයි පිටුපස දොරටයි සෙන්සර් හයි කරලා තියෙනවා. එක දොරක් හරි ඇරියොත් අන්න එයා එක වෙනවා. එතකොට ගෙදර එලාම් එක පත් වෙන්න ඕන. එලාම් එක එහෙම සෝරි එලාම් එක නාද වෙන්න ඕන. මේ වගේ ආරක්ෂක ස්කීනුව නාද වෙන්න ඕන. පැහැදිලිනේ? ඒ වගේ තැනකට තමයි ඕ ගේට් එක හරියන්නේ. හරි. අපි යනවා ඊගාව ద్వාරය නොට් ద్వාරය. නොට් ගේට් එක. නොට් ద్వාරය නොට් ගේට්. නොට් ගේට් එක නොට් ద్వාරය. පැහැදිලි නොට් ගේට් එක. නොට් ద్వාරයේදී මොකද වෙන්නේ? නොට් ద్వාරය. නොට් ద్వාරයේදී ළමයි එක ආදානය එක ප්‍රතිදානය. දැන් කලින් ගේට් වල වගේ නෙවෙයි. එක ඉන්පුට් එකයි එක අවුට්පුට් එකයි. එහෙනම් ඒ බා. දැන් කලින් ඒව ආදාන ගොඩක් ආවනේ. මේකේ එක ආදාන එක ප්‍රතිදානය නේද? එහෙනම් ඒ බා වෙනවා අවුට්පුට් එක. අපි සාමාන්‍යයෙන් අර පරිපථ සටහනක් ඇද්දොත් මේ වගේ බලන්නකො. අපි මෙතන ප්‍රතිරෝධකයක් දාමු. දැන් මොකද වෙන්නේ? මෙහෙම තියද්දි මෙන්න ස්විච් එක. අපිට මේක මෙතන ස්විච් එක දාලා තියද්දි දැන් මෙහෙම තියද්දි බල්බ් එක පත් වෙලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරොත් බල්බ් එක නිවෙනවා. ඒක ඕ ගේට් එකේදී නොට් ගේට් එකේදී වෙන්නේ හැම වෙලේම අනිත් පැත්ත. ඒ කියන්නේ දෙන සිදුවීමක අනිත් පැත්ත තමයි. ඒ කියන්නේ නිගේෂන් එක තමයි මෙතනදී වෙන්නේ. ඒක ආදාන එක ප්‍රතිදානයනේ. පොඩි සත්‍යතාවයක් එන්නේ. ආදානය A නම් ප්‍රතිදානය A බා. ඒකට ගන්න පුළුවන් අගයන් දෙකයි එක්ක A බිඳුව වෙන්න ඕනේ එහෙම නැත්නම් 1 වෙන්න ඕනේ. A වලගේ බිඳුව නම් A භාවෙද්දී 1 වෙනවා. A වලගේ 1 නම් A භාවෙද්දී බිඳුව වෙනවා. ඔන්න ඔය පොඩි වගුව තමයි නොට් ගේට් එකට දාලා සත්‍යතාව වගුව. හරිනේ? ඒ අනුව මේ බලන්නකො මේ ටික තමයි මෙතනදී කියන්න තියෙනවට
සාමාන්‍ය කුලකවල පැත්තෙන් ගත්තොත් මේක අනුපූරකය නේද? එතකොට මම කතා කරන්නේ ඔය ගැන. හරි. ඊගොතත් a dash කියන්නේ හරි. මේ බාලියන ක්‍රම ගොඩක් තියෙනවා. අපි negation එක ලියනවා මෙහෙම dash මෙහෙම ලියනවා. ඊළඟ සමහර පොත්වල තියෙනවා මෙහෙම මෙහෙමත් ලියනවා. minus විදිහට සමහර පොත්වල තියෙනවා. සමහර පොත්වල මෙහෙමත් දානවා. approximate විදිහට. හරි. ඔට සමහර අපි පාවිච්චි කරන මේ දෙකෙන් එකක් මොකක් කළාට මේ ක්‍රම පාවිච්චි වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ ක්‍රමයට හුරු වෙන එක හොඳයි. ඒ බා. මානික මෙහෙමත් දකින්න පුළුවන් සමහර තැන් පොත්වල එහෙම. මේ ක්‍රමත් තියෙන්න පුළුවන්. හරි. එහෙමනම් මේක අද ගන්න මේ තුන. ඊට කලින් ලියා ගන්න ඕන මෙහෙම. ලියා ගන්න. ආදානයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය ලබා දෙයි. 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 පැහැදිලිද? හරි. එහෙනම් එහෙම ලියලා මේ තුන ඇඳ ගන්න ඕන. ගේට් එකයි සර්කිට් එකයි සත්‍යතා වගුවයි. හරි. ඉක්මනට ඇඳ ගන්න ළමයි. හරි ඉක්මන් කරලා ඇඳ ගන්න. අපිට මේ ටික කවර් කරලා තියෙන එක ලේසි. මම දෙකක් හොස්ට් වෙනවනේ. මේකයි මම දෙකක් අඩු වෙනවා. මේක මම හොස්ට් කරන එකයි මම මේක ලොග් වෙලා ඉන්නවනේ අනිත් එකේ. හරි. ඒ අම්මා හරි. මේ බලන්න. එතකොට මෙතන මේ විදිහට a bar හරි not එක. දැන් ප්‍රායෝගික ලෝකයේ මේකට උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් හිතන්නකෝ දැන් මේ වගේ තැනක වතුර ටැංකියක ජල මට්ටම අනුව මෝටරේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හිතන්නකෝ. යම්කිසි අවස්ථාවක වතුර මට්ටම තියද්දී මේක වතුර නැති වෙද්දී මෙයා එක කරගන්න ඕන. ඒතර වතුර තියෙනවා නම් මෙතන අපි නෝට් මෙහෙම කියලා හිතන්නකෝ. මෙතන නිගේෂන් කරගත්ත ගමන් අන්න ඒ විදිහට මෝටරේ ඕන් වෙනවා. අන්න ඒ වගේ තැනකට අපිට පාවිච්චි කරන්න පුළුවන් not gate එකක්. හරි not gate එකක් ඒ වගේ ප්‍රායෝගික තැනට අපිට දැන් ඉස්සරහට ගැටලු වෙනවා. ප්‍රායෝගික ගැටලු මේ gate භාවිතා කරලා අපිට විවිධ භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා ළමයි. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් මේ not gate භාවිතය පිළිබඳව ප්‍රායෝගිකදී කොහොම අපි මේවා යොදාගන්න කියන එකත් ඔයගොල්ලන්ට අවබෝධයක් ලැබෙනවා. ඒ ගැටලු විසඳන්න පුළුවන්. අපි ඉක්මනට gate ටික අවබෝධ කරගන්න යන්නේ එකිනෙක පැහැදිලි කරන්න යන්නේ. දැන් මූලික gate තුන ඉවරයි. අපි ගාවට යනවා NAND gate එක ගැන කතා කරන්න. මේ තුන දැනගත්ත කියලා මම හිතනවා චිරලා යන්නේ NAND ద్వාරය. මේ බලන්න NAND gate එක NAND ద్వාරය. NAND ద్వාරය NAND gate එක AND එක සහ not එක එකතුලයි හැදෙන්නේ. AND එකට not එක එකතුලයි හැදෙන්නේ. ඒතර අඳින්නේ කොහොමද මේ බලන්නකෝ. එහෙමයි. AB නම් A.B bar නැත්නම් AB bar. කොහොම තමයි AND gate එක එන්නේ. හරිද? මේක අපි සර්කිට් එකක් අඳින්න අවශ්‍ය නැහැ. මේ බලන්නකෝ. AB bar. එහෙනම් අපිට මේක සත්‍යතාවක අඳින්න පුළුවන් මෙහෙම. AB bar. එහෙමනම් බිඳුව 1 1 බලන්නකෝ. බිඳුවරක් බිඳුවයි බිඳුව අනුපූරක 1යි. එක්වරක් බිඳුව බිඳුවයි
බිඳුව අනුපූරකය 1යි. එක්වරක් බිඳුව බිඳුවයි බිඳුව අනුපූරකය 1යි. එක්වරක් එක 1යි එකෙහි අනුපූරකය බිඳුවයි. අන්න n දෙකේ විරුද්ධ පැත්තයි n දෙකේ වෙන්නේ. n දෙකේ මොකක් වුනේ? එක ආදානයක් හරි බිඳුව වුණා ප්‍රධානය බිඳුව වුණා නේද? n දෙකේදී මොකක්ද වෙන්නේ? එක ආදානයක් හරි බිඳුව වෙනවා ප්‍රධානය 1 වෙනවා. හැබැයි ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ ආදාන සියල්ල 1 අණු විතරයි. අන්න ඒකයි NAND ගේට් එකේ ලක්ෂණය. එහෙනම් ඔයාලා මෙහෙම ලියාගන්න මේක අඳ ගන්න කලින් ලියාගන්න ළමයි මෙහෙම කියන්න එක් ආදානයක් හෝ බිඳුව වෙන විට ප්‍රතිදාන 1 වන අතර එක් ආදානයක් හෝ බිඳුව වන විට ප්‍රතිදානය 1 වන අතර එක් ආදානයක් හෝ බිඳුව වන විට ප්‍රතිදානය 1 වන අතර ප්‍රතිදානය බිඳුව වන්නේ ප්‍රතිදානය බිඳුව වන්නේ සියලු ආදාන 1 වන විටය. ප්‍රතිදානය බිඳුව වන්නේ සියලු ආදාන 1 වන විටය. සියලු ආදාන 1 වන විටය. හරි එහෙනම් මේ දෙක අඳ ගන්න ඕනේ ඊගාවට. NAND ගේට් එකයි NAND ගේට් එක හැදෙන්නේ NAND ගේට් දාන NOT ගේට් එක කියලා උඩින් ලියා ගන්න. NAND ගේට් එක සංකේතය මේ විදිහට ඒකේ සත්‍යතාවගුව මේ විදිහට එනවා ළමයි. ඒ දෙක ඉක්මනට අඳ ගන්න. අඳගෙන බලන්න තනියම තම ආදාන තුන එකක් මේකටත් දෙන්නම්කෝ. දැන් NAND ගේට් එකටත් අපි කලින් දුන්නා නේද? අපි NO එකට දෙන්නම්කෝ හරි. මේක මේ විදිහට අඳ ගන්නකෝ. ආදාන තුන එකක් NO එකේ දාන්න. ආයේ අපි NAND ගේට් එකේදී ආදාන තුනක් ගත්තානේ. හරි ඉක්මනට අඳ ගන්න. දැන් කාට හරි අඳින්න බැරි වුණොත් අපි රෙකෝඩ් එක දෙන්න නිසා එයා එතනින් බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ටිකක් ඉක්මනට යනවා. ඕන රෙකෝඩින් එකක් මේකට දානවා මම. හරි. ඒතර මේ බලන්නකෝ. මෙතන නොට් එකෙන් මේ පොඩි බෝලෙන් නොට් එක තමයි අදහස් කරන්නේ. මෙන්න මේ කොටසෙන්. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම. AND ගේට් එකක් තියෙනවා. ඒක NOT ගේට් එකට එකතු වෙලා ඊන එක තමයි මෙතන නිරූපණය කරන්නේ. මේක තමයි මෙතන අපි නිරූපණය කරලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි ඒක නේද අවශ්‍ය නැහැ. හරි ඊගාවට අපි යනවා මේ ගේට්ස් විශේෂ ගේට් දෙකක් යනවා NAND ගේට් එක සහ NO ගේට් එක. හරිම වැදගත් ගේට් එකක්. අනිත් ගේට් එකක් කරලා සංසන්දනය කරද්දී මොකද මේවා සාරෝද්වාර කියලා අපි වෙනම ඉගෙන ගන්නවා මේක ලක්ෂණත් එක්කලා. මොකද අනිත් ඕනම ගේට් එකක් තමයි රීප්ලේස් කරන්න පුළුවන් මේ ගේට් දාලා. හරි. අපි ඊගාවට යනවා තවත් වැදගත් ගේට් එකක් අනිත් සාරෝද්වාරය ඒ තමයි NO ద్వාරය. NO ద్వාරය NO ගේට් එක. NO ద్వාරය. NO කියද්දි මොනවද පේනවා? මොන දෙක එකතු වෙලාද හැදෙන්නේ? O ගේට් එකයි NOT ගේට් එකයි එකතු වෙලා තමයි NO ගේට් එක හැදෙන්නේ. O ගේට් එකයි NOT ගේට් එකයි එකතු වෙලා තමයි NO ගේට් එක හැදෙන්නේ. ඒ අනුව අපි මේක අඳින්නේ මෙන්න මේ සංකේතයෙන්. අපි AB කියලා ආදාන ලැබුණොත් A දාන B වල සම්පූර්ණ භාගික විදිහට තමයි මේකේ output එක එන්නේ. නම් AB ආදාන වශයෙන් ආපුවම A දාන B ප්‍රතිදාන වෙනවා 0.2 1 2 0.1 0.1 හරි 0 දාන 0 0යි 1 දාන 0.1යි sorry දැන් මෙතනදී අනිත් පැත්ත හරිනවනේ. එතන 0 දාන 0 0යි 0 අනුපූරකය 1යි 1 දාන 0 1යිනේ එකෙහි අනුපූරකය 0යි 1 දාන 0 1යි එකේ අනුපූරකය 0යි 1 දාන 1 1යි එකේ අනුපූරකය 0යි. මෙන්න මේ විදිහට තමයි මේකේ සත්‍යතාවගු වෙන්නේ.
හරි. එහෙනම් මෙහෙම ලියා ගන්නවා no ద్వාරය o ධන not ඒකල තමයි මේක හැදෙන්නේ. මේකේ මොකද ලක්ෂණය? සත්තාවක දිහා බලපුවම. මේ බලන්න. ඕර එකේ අනිත් පැත්ත. ඕර එකේ මොකද වෙන්නේ? එකක් හරි එක වෙනවා නම් ප්‍රධාන එක වෙනවනේ. නම් මේක වෙලා තියෙන්නේ මොකද? එකක් හරි එක වෙනවා නම් output එක බිඳුව වෙලා. හරි. එහෙනම් මෙහෙම ලියා ගමු. එක් ආදානයක් හෝ එක වන විට එක් ආදානයක් හෝ එක වන විට එක් ආදානයක් හෝ එක වන විට ප්‍රධානය බිඳුව වන අතර ප්‍රධානය බිඳුව වන අතර ප්‍රධානය එක වන්නේ සියලු ආදාන බිඳුව වන විට ප්‍රධානය එක වන්නේ ප්‍රධාන එක වන්නේ සියලු ආදාන බිඳුව වන විටය. හරි ළමයි. ඔන්න no ద్వාරය. no ద్వාරය බලන්න දැන් මම ඔයාලට දෙනවා කිව්වා 3 input no gate එක. හරි බලන්න මේකට දාලා සත්‍යතාවක වඳින්න බලන්න. අපි xyz ගමු මේකේ ආදාන xyz x ධන y ධන z වල භාගික. හරි මේකට දාලා සත්‍යතාවක වඳින්න බලන්න. හරි ඉක්මන් කරන්න ඕන. දැන් මේකේ සත්‍යතාවක වඳින්න ඕන ඔයා. xyz ආදාන දීලා තිනවා. no gate එකක් තියෙන්නේ. එතකොට ආදාන combinations දෙකේ තුන්වෙනි බලය 8ක් නේද? combination 8ක් එන්න ඕන. අපි කලින් එකක් ඇන්දේ ඒ විදිහටම එන්නේ. AND gate එකට ඇන්දා තුනේ එකක්. හුඟක් IT ළමයි හරියට කරන්නේ නැහැ. ඒ අය අතර කවුරු හරි හරියට කරත් ඒක නා අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් දානවා අනිවාර්යයෙන්ම. කියන්නේ ඒකයි. මේ IT වල Z එක වැඩි වෙන්න එක හේතුවක් ඒක. කරන හැම ළමයිම හරියට කරන්නේ නැහැ. ඒක කවුරු හරි කෙනෙක් හරියට කරපුවම එයාට හොඳ රිසල්ට් එකක් එනවා. නැත්තම් මෙච්චර ලේසි විෂයක් මේක ලේසි ඇත්තටම හොඳට වැඩ කරන මේ පාඩම ගොඩක්ම ලේසි. අනිත් ඒවා සංසන්දනය කරද්දි මේ පාඩම ගොඩක් ලේසි. පාඩම් කරන්න දෙයක්වත් නැහැ මේකේ. එකවරක් අවබෝධ කරගත්තාම ආයෙත් හොඳටම. හරි. එහෙනම් මේකේ කොහොමද සත්‍යතාවක වෙන්නේ? මේ බලන්න. xyz නේ. x ධන y ධන z බා. එහෙනම් බිඳුව 4යි, එකේව 4යි. බිඳුව 2යි, එකේව 2යි. බිඳුව 2යි, එකේව 2යි. බිඳුව 1, බිඳුව 1, බිඳුව 1, බිඳුව 1. ඒතර මෙතනදී බිඳුව ධන බිඳුවයි බිඳුව අනුපූරක 1යි. මෙතන 1යි, එක අනුපූරකයේ බිඳුවයි 1යි, බිඳුවයි 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 බිඳුව. අන්න. පළවෙනි එක විතරයි එක වෙන්නේ අනිත් ඔක්කොම බිඳුව වෙනවා. ඒතර ඔය විදිහට තමයි මේකේ සත්‍යතාවක වෙන්න ඕන. පැහැදිලිද? no gate එක. තව ගේට් දෙකයි ඉතුරු වෙලා තියෙන ගේට් 7ක් තියෙනවා කියලා ඔක්කොම මම කිව්වා. දැන් ගේට් 5ක් අපි මේ විදිහට කතා කරලා ඉවරයි. තව ගේට් දෙකක් තියෙනවා.
එතකොට ඊගාව ගේට් එකට යන්නේ අපි XO ගේට් එක සහ XNO ගේට් එකට XO ద్వාරය සහ XNO ద్వාරයටයි අපි යන්නේ මේ බලන්නකෝ ගන්න හරියක් නිසා ටිකක් ට්‍රීට්මන්ට් යමු සමහර ළමයි දන්නේ නැතුව ඇති එතන XO ගේ ටික මේක ඔල වලට තිබුණේ නැහැ නේ XO ద్వාරය මේක මූලික ద్వාරයක් විදිහට ගන්න පුළුවන් XO ద్వාරය exclusive O කියන එක XO gate එක මේක මෙන්න මේ වගේ සංකේතයක් තියෙනවා අනින්න මෙහෙමයි හරි AB ගත්තොත් AXO B AXO B දැන් ලකුණු තියෙන්නේ AXO B හරි මේ විදිහට XO gate එකේ ඉන්නේ මේකේ සත්‍යතාවක අපි ගත්තොත් මේක සත්‍යතාවක ගත්තොත් මේ විදිහට අපිට දක්වන්න පුළුවන් 0.11 එබලු මේ ගේට් එකේ මූලික ලක්ෂණය මේකයි එක ආදාන සමජාතීය නම් ප්‍රතිදානය බිඳුව ආදාන අසමාන නම් ප්‍රතිදාන එකයි හරි ආදාන එකම වර්ගයකට නැත්නම් ප්‍රතිදාන බිඳුව වෙනවා ආදාන අසමාන නම් ප්‍රතිදානය එක වෙනවා හරි එහෙනම් XO gate එක මේ සංකේතයෙන් දා සත්‍යතාවක ඊට මෙහෙම ලියන්න ආදාන සමජාතීය වන විට නැත්නම් එකම වර්ගයකට අයත් වන විට ප්‍රතිදානයේ බිඳුව වන අතර ආදාන සමජාතීය වන විට ප්‍රතිදානයේ බිඳුව වන අතර ආදාන සමජාතීය වන විට ප්‍රතිදානයේ බිඳුව වන අතර ආදාන අසමාන වන විට ප්‍රතිදාන එක වේ ආදාන අසමාන වන විට ප්‍රතිදානය එක වේ ආදාන අසමාන වන විට ප්‍රතිදානය එක වේ හරි ලේසි මත තියාගන්න ඔන්න XO ద్వාරය අපි මේකලම XNO gate එකක් මේකලම කතා කරමු ඔය XO ద్వාරය එතකොට XNO ద్వාරය ඊගවට කතා කරන්න යන්නේ XNO gate කියන්නේ මේක අනිත් පැත්ත ළමයි. ඔන්න මම මෙතනම මේක වෙනස් කරනවා. ඔයගොල්ලෝ අලුත් එකක් ලියා ගන්න ඕනේ ඊගාවට. ඔයගොල්ලෝ මේ දෙක ඇඳ ගන්න ඕනේ. ඇඳ ගන්නවා මේ දෙක. ඔයාලා ඇඳගත්තේ නැහැ නේද මේ දෙක? එක්කම ඇඳ ගන්න ඕනේ. එක්කම ඇඳ ගන්න. මේ දෙක සත්‍යතාවක වගේ gate එක ඇඳ ගන්න ඉක්මනට. ඊගාවට XNO ద్వාරය XNO gate එක XNO ద్వාරය XO එකට not එක එකතු වෙලා XNO එක හැදෙන්නේ මෙන්න මෙතෙන්ද not එක දානවා අපි. එතන මේකට බාය කියනවා මේ විදිහට. මොන XNO gate එක. මෙතන not එක එනවානේ. එතන මෙතන මේක මාරු වෙනවා. සමජාතීය නම් 1යි අසමාන නම් 0යි. කලින් කිය අනිත් පැත්ත. ඔන්න XNO gate එක. දැන් මාතෘකාව ලියා ගන්නවා XNO gate එක කියලා XNO ద్వාරය. එහෙම ලියලා මෙහෙම ලියා ගන්න ඕනේ ඊගාවට. XNO ద్వාරය. ලියන්න ආදාන සමජාතීය නම් ප්‍රධාන එක වන අතර ආදාන සමජාතීය නම් ප්‍රධාන එක වන අතර ආදාන අසමාන නම් ප්‍රධානීය බිඳුවේ දැනට මෙහෙම මත තියාගන්න මේකේ වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරි? මේකේ XO එකේ සහ XNO එකේ වෙනසක් වෙන අවස්ථා තියෙනවා. ඒකට මම කියලා දෙන්නම්. දැනට එපා. එතන යන්න ඕනේ දැම්ම. ආදාන සමජාතීය වන විට ප්‍රධාන එක වන අතර ආදාන අසමාන විට ප්‍රධානීය බිඳුවේ
ඔන්න ගේට් 7ම අපි කතා කරා. හරි ගේට් 7ම ඊට පස්සේ මේ ස්නෝ ගේට් එක සංකේතය සහ සත්‍යතාවක ඇඳ ගන්න ළමයි. මේ දෙකෙත් අර වගේ හරි ඉක්මන් කරන්න. හරි එතකොට අපි ඊගාවට දැන් ගේට් 7ම කතා කරා. ඉතින් අපි ඊගාවට මේ ගේට් කොහොමද බූලියානු ප්‍රකාශනයක් දුන්නොත් ඒකට දාලව ගේට් අඳින්න කොහොමදයි ඊගාවට කතා කරන්න යන්නේ. ඒක පොඩි කොටසක් විතරම. ඊගාවට මාතෘකාව ක්ලියර් කරනවා. බූලියානු ප්‍රකාශනයක් සඳහා තාර්කික පරිපත ඇඳී නිර්මාණය. බූලියානු ප්‍රකාශනයක් සඳහා බූලියානු ප්‍රකාශනයක් සඳහා තාර්කික පරිපත නිර්මාණය පසුව අප සත්‍යතාවකුත් නිර්මාණය කරනවා. හරි බූලියානු ප්‍රකාශනයක් සඳහා දැන් මේ අවුරුද්දේ ඔයාලා 2020 පේපර් එක නිකන් හරි දැක්කනම් ගේට් එකක් දීලා මේ අවුරුද්ද ගේට් එක දීලා තිබ්බලා මම කිසිම දෙයක් කරන්න තිබුණේ නැහැ. ගේට් එක දීලා ගේට් එකට දාලා සත්‍යතාවක බඳලා ඒකෙන් ප්‍රකාශනයක් කරගෙන ඒක සුළු කරලා ගන්න කියන්නේ. හරි. බූලියානු ප්‍රකාශනයක් සඳහා තාර්කික පරිපත නිර්මාණය. පැහැදිලිද? එහෙමනම් බලන්න අපි සරල තැනකින් පටන් ගමු. මේ බලන්න AB ධන BC. මොන පළවෙනි ප්‍රකාශය AB ධන BC. මේක ගේට් කීයක් තියෙනවද බලමු බැලමට. දැන් අපි ඉගෙන ගත්ත ගේට් එකේ පේන්න ඕන වාට. ගේට් කීයක් තියෙනවද? ඔයාලා අපි කාගෙන් ළමකින් අහලා මට කියන්න බලන්න සෙනුර මේකේ වාට ගේට් කීයක් පේනවද? 3යි. 3යි. ගේට් 3යි. ඔව් මෙතන AND ගේට් එකයි මෙතන AND ගේට් එකයි මෙතන O ගේට් එක නේද? AND ගේට් එකයි O ගේට් එකයි. අපි මේ බලන්න මේක අදින විදිහ අපිට පුළුවන් අපිට ප්‍රකාශන දිග නැති නිසා මෙහෙම ලියා ගන්න ABC කියලා මම මෙහෙම දාන්නම්. ප්‍රකාශන දික් වෙද්දී අපිට පල්ලෙහාට මෙහෙම ගන්න පුළුවන්. මේ බලන්න AB එනවා එකක. AB මෙහෙම ගන්න. ඔන්න AB එනවා මේ පැත්තට. අන්න AND ගේට් එක AB ආයෙ විතර BC නේ. මම B මෙහෙම ගන්නවා. C මෙහෙම ගන්නවා. ඔන්න B. මෙතන එනවා AB, මෙතන එනවා BC. ඊට පස්සේ ඒ දෙනා මොකද වෙන්න ඕන? එකතු වෙන්න ඕන. අන්න මේ මම ඇන් දෙක ක්‍රමයට වඳින්න ඕන කෙනෙකුට කෙලින් ගන්න පුළුවන් හිම් ප්‍රශ්න නැහැ. මෙන්න O ගේට් එක. O ගේට් එකේදී කර්ව් දාලා අඳින්න ඕන. ඒතර මෙතන අවසාන වශයෙන් මේ උත්තරේ එනවා. අපිට මෙහෙම දුන්නොත් f සමානයි AB ධන BC කියලා කිව්වොත් අනිවාර්යෙන් ප්‍රධාන f කියලා වල යනවා. සමහර අවුරුදු වල ප්‍රධානය සහ ආදාන ලියලා නැත්නම් අඳින ගේට් එකට ලකුණු දුන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ පොඩි දේවල් උනා ඔයා මතක තියාගෙන ගන්න ඕන. එහෙනම් හරි නිදසුන මේක අදගමු බලන්න. නිදසුන 1. example number 1. මම කරමු. ඉවරයි නිකන් තියන්නේ නැහැ. ඉක්මනට අදගත්ත අය බලන්න මේක අඳින්න බලන්න මේක එහෙනම් පොඩක් වෙනස් කරලා දෙනවා. A bar B ධන A bar B ධන
BC දෙකටම බා එකක් දානවා බලන්න A බා B ධන BC දෙකටම බා එකක් මම මෙතන දාලා තියෙනවා හරි උඩ එක ඇඳගෙන ඉවරය පහළ ප්‍රකාශනය ලියලා බලන්න උත්සාහ කරන්න බලන්න අදින ගේට් කීයක් පේනවද ඔයාලට පල්ලෙහා එකේ බලමු අපි කලින්දු කියන්න බලන්න මට කලින්දු ඔයාලට මේ ගේට් කීයක් පේනවද හැබැයි එක එකනට උත්තර වෙනස් වෙන්න පුළුවන් නේ එතන සංයුක්ත ద్వාරකේ පාවිච්චි කරොත් ගේට් ගන්න අඩු වෙනවා බලන්න කලින්දු මට කියන්න එතන ගේට් කීයක් තියෙනවද අපි කලින්දුගේ උත්තරේ ප්‍රමාද නිසා අපි යනවා තරිදු බලන්න කියන්න තරිදු මෙතන ගේට් කීයක් එනවද මේකට මේ අවස්ථා දෙකක් තියෙනවා ඕන නැන් ගේට් එකක් දැම්මොත් වෙනස් වෙනවා ආ තුනක් තියෙනවා තුනයි තුනක් එකයි දෙකයි තුන හතරයි හතරයි හරි අපි බලමු ඉඳලා හරි අදින්න බලන්න හැම ළමෙක්ම හතරක් දෙන්න කියලා ඔයාලට ඔය එක අන්තිමට අඳින්න ඔය එක පස්සේ නෙවෙන්නේ ඇන් දෙක කලින් අඳින්න ඕන ඕන වලට නැන් ගේට් එකක් දාන්න පුළුවන් මෙතන හරි A බා B ධන BC බා එහෙනම් මේ බලන්න ABC මම කලින් වගේම තාම මේ අත ලියාගෙන ගොඩක් තාම අපිට දිග නැති නිසා අපි ඔයාලට කැමති නම් මෙහෙම දාගන්න පුළුවන් තාම අපිට ඕනේ නැහැ අනේ A බානේ A එකේ නොට් එකක් එනවා මෙතන A නොට් B ඉතින් මොකද්ද AND ගේට් එක මෙතන AND ගේට් එකක් ගන්නවා මෙතන BC අනේ B ගෙන් එනවා C ගෙන් එනවා එතන කෙලින්ම NAND ගේට් එකක් අපිට දාන්න පුළුවන් මෙහෙම සමහර ළමයි එහෙම නැත්නම් not gate එකක් දාලා එහෙම දෙන්න පුළුවන් වැරදි නෑ ඊට පස්සේ O gate එක අන්න අපි O gate එක ගන්නවා අපි දාන S කියලා කියමු හරි මෙන්න මේ විදිහට gate එක එනවා මෙතන NAND gate එකක් තියෙන්නේ ඒතර හතරෙන් අන්ද හැකි හරි බලන්න මේක අඳින්න බලන්න A ධන B වරක් A බා ධන B හරි මම මේක වෙනස් කරා A බා ධන B වරක් A ධන B බා හරි බලන්න මේක අඳින්න ළමයි බලන්න A ධන B බා වරක් A බා ධන B ගේට් කීයක් එනවද ලහිරු බලන්න ලහිරු ලක්ෂණ මට කියන්න මේකට ගේට් කීයක් එනවද හරි ඉක්මන් කරමු ළමයි A ධන B බා වරක් A බා ධන B මේකට දාලා ගේට් එකක් අඳින්න තියෙන්නේ. ඒතර අර වගේ අපි ලියා ගන්නවා ආදාන තුන A B මෙතන A ආදාන දෙකයි තියෙන්නේ A B විතරක් ලියාගත්තාම ප්‍රමාණවත්. එතකොට මෙතන A එනවා A ධන B බා. ඔන්න B අරගෙන නොට් කරනවා මෙතන. B නොට් B බානේ. ඒතර මෙතන O ගේට් එකක් එන්නේ. O ගේට් එක අඳින්න ඕන මෙතන O ගේට් එක O ద్వාරය. ඊට පස්සේ මෙතන එනවා A බා ධන B. අපි මෙහෙම ගන්නවා කොහොමද ඒ නොට් එක ඒ බා වෙන්න බෑ මම මෙතන නොට් එකක් දානවා ඒ විදිහට
මෙතන තෝ ගේට් එකක් ඉන්නේ. ඊට පස්සේ ඒ දෙන ඇන්ඩ් වෙනවා. ඇන්ඩ් ගේට් එකක් තමයි මෙතන. මේකට වඩා ලේසි මෙහෙම ඇඳනවා. හරිද? මේ f සමාන කියලා දුන්නොත් function of හරි. a ධන b වරක් a ධන b. කෙනෙකුට මෙහෙම අඳින්නත් පුළුවන්. ABC මෙහෙම දීලා මොහොම ඇඳලා ලේසි. දැන් මෙතනින් එහාට ගොඩක් සංකීර්ණ විදිහ අපිට එහෙම ගන්න පුළුවන් ළමයි. ඒතර මෙහෙම අවශ්‍ය නැහැ. අපිට ගන්න පුළුවන් මේ විදිහට ගන්න ලේසි. හරි? පද ගන්න වැඩි වෙද්දී අඳින එක ඒ විදිහට අඳින්නත් තමයි අපිට ලේසි. හරි. ওই විදිහට තමයි a බාධන b වරක් b වරක් a බාධන b අඳින්නේ. හරි. තව එකක් දෙනවා බලන්න මේක නේද? a බාධන ගොඩක් තියෙනවා නේද? A බාධන A ධන B බාවල සම්පූර්ණ භාජකෙත් සම්පූර්ණ භාජක. මුළු පදයටවත් භාජකයක් තියෙනවා උඩින්. බලන්න මේක අදින් ළමයි. මේක එක එකනට එක එක ගේට් වලින් යන්න දෙන්නේ. හරි ඉක්පට බලන්න මේකට අදින්න. A බාධන A ධන B බාවල භාජකයේ සම්පූර්ණ භාජක. හරි ඉක්මන් කරන්න ඕන. එතන මෙතන මට කියන්නකෝ තරිදු බලන්න කියන්න තරිදු මේකට ගේට් කීයක් වට ආවද? මේකට ගේට් කීයක් එනවද? මේක එක එක්කෙනාට එක එක විදිහට අඳින්න පුළුවන්. දැන් නෝ ගේට් එකක් එහෙම දැම්මොත් අඩු ගේට් ගන්න කියන අඳින්න පුළුවන් ළමයි. නෝ ගේට් දැම්මොත්. මේ බලන්න ක්‍රම දෙකකට මම ඉදලා පෙන්නන්නම්. මූලික ద్వාර වලින් යනොත් මෙහෙමයි. A එනවා අන්න මෙතන A නොට් එකක් දානවා. ඊට පස්සේ මෙතන ආයෙත් එනවා A B බායනවා. ඒතර එතන ඕ ගේට් එකක් එනවනේ කොහොම. මම මේ මූලික ගේට් වලින් අඳිනවා නම් මෙහෙම එන්නේ. යම් කිසි ළමෙක් මූලික ගේට් වලින් අඳින්න පුළුවන්. ඊට පස්සේ මේ පදේ හරි මේකත් හරි. ඊට පස්සේ එතන ඕ එකක් ඇදෙනවනේ. ඊට පස්සේ ඒකට මේ වගේ not gate දාලා කවුරු හරි අඳින්න පුළුවන්. ෆන්ක්ෂන් එකක් එහෙම දුන්නොත්. හරි. එහෙම නැත්නම් ඊට වඩා ලේසියම අපිට අඳින්න පුළුවන් no gate පාවිච්චි කළා. no gate භාවිතා කළා ඊටම පහසුවෙන් අපිට අඳින්න පුළුවන්. A bar මෙතන not එකක් දාන්න අවශ්‍ය නම් no gate එකනොත් අඳින්න පුළුවන් ක්‍රමය මේ ඔක්කොම no එකකින් අඳින්නත් පුළුවන්. තාම ඔයගොල්ලන්ට ඒක දන්නේ නැහැ. මේ not එකත් ඕන no gate එකකින් අඳින්න පුළුවන්. මේක ඉස්සරහට කියලා දෙනවා සරද්වාර භාවිතයේදී එන A ධන B බා මේ බලන්න A ධන මෙතන නෝ එකක් දානවා මේ බලන්න ඊට පස්සේ මෙතනත් නෝ එකක් දානවා හරි නෝ එක දැම්මොත් මේ වගේ නෝ ගේට් එකක් දැම්මොත් ගේට් 1 2 ගේට් 4ෙන් අඳින්න පුළුවන් නේද? නෝ ගේට් 2යි not ගේට් 2යි. ඔක අවශ්‍ය නම්
no gate වලින් අඳින්නත් පුළුවන්. හරි. ඔයාලා මං හිතන්නේ පල්ලෙහාට එක අඳින්නත් නැත්තේ මොකක් අය? මේක අඳින්නත් නැත්තේ තව ඉස්සරහට වායි ඉගෙන ගන්නවා no එකෙන් මෙතනත් no එක දාලා. no වලින් විතරක් අඳින්න ඉස්සරහට ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි විභාගීය වාගෙන අපේක්ෂා කරන්නේ. වැඩි වශයෙන්. ඔක්කොම එක ගේට් එකකින් අඳින්න පුළුවන් වුණාට එහෙම අඳින්න පුළුවන් ගේට් දෙකයි තියෙන්නේ. එක්ක NAND ගේට් එක, එක්ක no ගේට් එක. අනිත් ගේට් වලින් එහෙම බෑ. ඕනම ගේට් එකක් වෙනකොට no ගේට් රීප්ලේස් කරන්න බෑ අනිත් ගේට්. එක්ක NAND එකයි, එක්ක no ගේට් එක ඔය දෙක විතරයි පුළුවන් වෙන. එකයි ඒවට සාරව ද්වාර කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් හරි ඔයගොල්ලෝ මේක අඳින්න නැතිනේ. මෙන්න මෙතන මට මෙහෙම දාන්න පුළුවන් නේ. මෙතනත් B එකෙන් එන එක මෙහෙම කරලා මම අඳින්න පුළුවන්. තාම ඒවා ඔයගොල්ලන්ට මම පැහැදිලි කරන්නේ නැහැ. සාරදෝර මෙහෙම ගන්න හේතුව එහෙම. හරි එහෙනම්. එහෙනම් මෙන්න මේ ටික මම හෝම්වර්ක්ස් ටිකක් විදිහට දෙනවා ලියා ගන්න මේ ටික. අඳින්න. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්නකෝ. මේ දෙවෙනි එක බලන්නකෝ. දෙවෙනි එක අපි දැන් අදිමු. පළවෙනි එක හෝම්වර්ක් එකක් විදිහට අඳින්න. මම දෙවෙනි එක දැන් අඳින්න ඕනේ. ඒ වගේ එකක් දුන්නොත් කොහොමද අඳින්නේ? ටිකක් පද ගන්න වැඩි වුණොත් අපි දැන් ඔය හදපු ගණන් වලත් ඔය ප්‍රකාශන තිබ්බනේ. දැන් මේ වගේ එකක් දුන්නොත් අපිට පුළුවන් අර වගේ අර මම කිව්වා වගේ පල්ලෙහාට මෙහෙම දාගත්තාම ලේසි. හරි? මෙහෙම රේඛා අඳ ගන්නවා පල්ලෙහාට වයර් ටික මේ විදිහට එනවා A bar BC. A not එක B C. අන්න එතන එනවා NAND gate එකක්. මෙන්න A B bar C bar. A එනවා B not එකක් එනවා C not එකක් එනවා. ඊපස්සේ AB bar. උන්න එතන කෙලිම වලට NAND gate එකක් දැම්මේ. AB bar. ඒ ඔක්කොම එක O gate එකට සම්බන්ධ වෙනනේ මේ ධන. දැන් අපිට O gate එකක් හදින්න පුළුවන් එක O gate එකක්. ඔය දෙවෙනි එකට දාලා යන්නේ. හරි ඉක්මන් කරන්න මේක ඇඳ ගන්න. ඉතුරු දැන් ඔය දෙවෙනි එක වල ලියා මේ ගාන ලියලා මේක ඇඳ ගන්න. ඊට පස්සේ මම හෝම්වර්ක් ටිකක් දෙනවා ඔයගොල්ලන්ට අඳින්න. අද දිනේ ඉතාම පහසු කොටසක් කරේ. සුළු ක්‍රීම් ටික හරියට තාම කරගන්න බැයි නම් ඒව නැවත නැවත ගණන් ටික හදන්න. ගණන් 50ක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට මම. ගැටලු තියෙනවා ඕන වෙලාවක ගැටලු අහන්න. හරි දැන් මේක අඳින්න හැටි බලාගත්තානේ. හරි. අනිත් ගණන් ටිකක් පල්ලෙහාට මම දෙන්නම්. මේ බලන්න xy bar වරක් z ධන xz bar ධන z bar ගාට හතරවෙනි එක A B C වල
A bar B bar A B C bar දාන AC bar වල sorry AC bar දාන B bar පස්වෙනි එක AB bar දාන BC bar දාන AB bar C ඔය ඔන්න පහක් දුන්නා එකෙන් හතු දෙවෙනි එක අපි යන්දා අනිත් පහ අනිත් හතර තනියම ගේට්ස් අඳින්න ඕන අංකිත පරිපථය තාර්කික පරිපථය මේකට ඔයගොල්ලෝ තනියම දැන් අඳින්න ඕන මෙතන ලියා ගන්නකො මම මේ ගොඩක් දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අත්‍තරම අපිට කාලේ තියෙනවා නිසා අපි මේක ලියා ගන්න මෙතනින් අදින් අපි ඉවර කරමු වැදගත් කොටස් වලට ඉස්සරහට යන්න තියෙනවා අද බේසික්ම කොටසක් කරේ අපි ලබන සතියේ සර්වද්වාර භාවිතය ගැන කතා කරනවා ඊගව දවසේ ඒ කියන්නේ යුනිවර්සල් ගේට්ස් යුනිවර්සල් ප්‍රොපර්ටි ගැන කතා කරනවා නැන් සහ නෝ ద్వාර වල ඒ කියන්නේ මේවා වෙනකොට කොහොමද අපි නැන් සහ නෝ ගේට් වලින් විතරක් අඳින්නේ කියන වැදගත් දේ අපි කතා කරන්න යනවා ගොඩක් වැදගත් කතාවක් එතන ඉස්ලාම් මූලික විදිහට අපි ඇඳලා පස්සේ ඒකේ තියෙනවා සුවිශේෂී දෙයක් වලට කියන්න මිනිමයිස් ලෝ එක එනනම් මිනිමයිසින් ඒ කියන්නේ ළමයි ගේට් සමහර විට ගේට් 3කින් අඳින්න පුළුවන් තියෙන එක ගේට් 5ක් යනකොට වැඩිපුර ගේට් භාවිතයක් තියෙනවනේ විභාගෙදී එහෙම වැඩිපුර ගේට් භාවිතා කරලා ඇඳුම් ලකුණු කපනවා වැඩිපුර අඳින හැම ගේට් එකකම එක ගානේ කපනවා අන්න ඒවා ගැන විශේෂම අවධානය යොමු කරන්න ඕන ඒ නිසා ඔයගොල්ලන්ට ඊගව දවසේ ගොඩක් වැදගත් නැන් සහ නෝ ద్వාර වලින් අඳින්න තියෙන ඊට කලින් මෙන්න මේ ටික අඳින්න තියෙනවා මේක හොම්වර්ක් විදිහට ලියාගන්න තනියම අඳින්න ක්ලාස් පටන් ගත්තාම අපිට පුළුවන් මේ තවදුරටත් විස්තර කරලා මේ තුල ගැටලු ඕගොල්ලන්ට තියෙන ඒවා සාකච්ඡා කරන්න. ටර්ම් ටෙස්ට් එකට 1 2 3 පාඩම් හොඳටම බලා ගන්න ඕන. ඔන්ලයින් ක්විස් එකකුත් දෙනවා ළඟදීම. මේ දවසට මෙන්න මේ කාලය තුල ලියලා ඉවර කරන්න ඕන. හරි ටයිම් එකක් දීලා ඔන්ලයින් ක්විස් එකක් තියෙනවා ඔයාලට. මේ කාලය තුල ඉවර කරන්නත් ඕන. හරි එහෙනම් ලියාගත්ත නේ ඔයාලා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ළමයි. හොඳට වැට් ටික කරගන්න. මේක රෙකෝඩ් එක මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට පස්සේ දානවා.